හිඟකම කියන එක අපි ඉවර කරා. අපි තේරීම කියන කොටසේ තමයි ඉන්නේ. හරි. තේරීම කියන එකේ අදහස් කරන්නේ මොකක්ද? තේරීම කියන එකෙන් අදහස් කරන්නේ නිෂ්පාදනයේදී එහෙම නැත්නම් පාරිභෝජනයේදී. හරි. පාරිභෝජනයේදී නිෂ්පාදනයේදී හෝ පාරිභෝජනයේදී අවශ්‍යම කැපකිරීමක් කරන්න සිදු වෙනවා. අවශ්‍යම කැපකිරීමක් කරන්න සිදු වෙනවා. කැපකිරීමක් කිරීමට සිදු වෙනවා. අනිවාර්යයෙන්ම කැපකිරීමක් කරන්න සිදු වෙනවා. දැන් කොහොමද එහෙම අනිවාර්යයෙන්ම කැපකිරීමක් කරන්න සිදු වෙන්නේ? අවශ්‍යයෙන්ම කැපකිරීමක් කරන්න වෙනවනේ. කොහොමද බලමු එක වෙන්නේ? ඔන්න බලන්න ඒක අපි වෙන විදිහ ගැන පුංචි අවබෝධයක් අපි ලබා ගමු. අපි දකිනවා මිනිස් අවශ්‍යතා. මිනිස් අවශ්‍යතා ගත්තම මිනිස් අවශ්‍යතා යටතේ ආහාර තියෙනවා. ඇඳුම් පැළඳුම් අපි ආහාර විතරක් ගමුකෝ. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස ඕන තරම් අවශ්‍යතා තියෙනවා. හරි. අපි මිනිස් අවශ්‍යතාවයක් යටතේ අපි ආහාර කියන එක ගමු. ආහාර. මිනිස් අවශ්‍යතාවයක් යටතේ ආහාර කියන එක ගන්න. හරි. දැන් අපි බලන්න ඕනේ මේ අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන උවමනා මොනවාද? හරි. මේ අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන උවමනා ටික මොනවාද කියලා අපි බලන්න ඕනේ. දැන් අවශ්‍යතාවය ඉටු කර ගැනීමට පවතින උවමනා ටික තමයි අපිට පුළුවන් ඕනනම් මේ අවශ්‍යතාවයේ බත් වශයෙන් ආහාරයට අරන් ඉටු කරගන්න. එතකොට එක පැත්තක් උවමනාවක් තමයි බත්. මේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් තව උවමනාවක් තමයි පාන්. ඒ වගේම රොටි. ඒ වගේම ඉන්දියාප්ප. මේ වගේ අපිට අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් විවිධ ස්වරූප තියෙනවා. අපි මේවට කියනවා උවමනා කියලා. දැන් ඊළඟ දේ තමයි අපේ ළඟ තියෙන සම්පත් වලින්. අපි ගමුකෝ අපේ ළඟ තියෙන සම්පත් වලින් මේ උවමනා ඔක්කොම ඉටු කරගන්න පුළුවන්ද? බෑ. අපේ ළඟ තියෙන උවමනාවන් සියල්ලම අපේ ළඟ තියෙන සම්පත් ටිකෙන් ඉටු කරගන්න හැකියාවක් නැහැ. එතකොට සිදු වෙනවා කවර උවමනාවක් ඉටු කරගන්නේද යන්න තීරණය කරන්න. කවර උවමනාවක් ඉටු කරගන්නේද යන්න තීරණය කිරීමට සිදු වෙනවා. හරි. කවර උවමනාවක් ඉටු කරගන්නේද යන්න තීරණය කරන්න සිදු වෙනවා. එහෙම කවර උවමනාවක් ඉටු කරගන්නේද යන්න තීරණය කිරීමට සිදු වුණාට පස්සේ අපි අන්න ඒක දකිනවා තේරීම කියලා. ඒක අපි දකිනවා තේරීම කියලා. તો තේරීම කියන්නේ මොකද්ද? තේරීම කියලා තුල කියන්නේ අවශ්‍යතා තියෙන උවමනා තියෙන කවර උවමනාවක් ඉටු කරගන්නේද යන්න තීරණය කිරීම අපි තේරීම ලෙස හඳුන ගන්න. ඊළඟට අපි දකිනවා අපිට තේරීමක් ඇතිවීමට බලපාන හේතු. දැන් මේ වගේ තේරීමක් කරන්න උනේ ඇයි? ඒ කියන්නේ බත්, පාන්, රොටි, ඉන්දියාප්ප කියන හතරෙන් පාන් ගන්නවා කියලා අපිට තීරණය කරන්න සිදු වුනේ ඇයි? තේරීමක් කරන්න සිදු වුනේ ඇයි? මෙහෙම තේරීමක් කරන්න බලපාපු හේතු දෙකයි. එකක් තමයි සම්පත් හිඟකම. සම්පත් හිඟකම එක හේතුවක් තේරීමක් කරන්න. අනිත් එක තමයි මේ තේරීමක් කරන්න තව බලපාපු හේතුවක් තමයි මේ සම්පත්වල තියෙන විකල්ප ප්‍රයෝජන. එතකොට තේරීමක් කරන්න බලපාන හේතු දෙකයි. එකක් සම්පත් හිඟකම, අනිත් එක තමයි හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන. ඕක තමයි තේරීමක් කිරීමට බලපාන හේතු දෙක. හරි. ඊළඟ දේ තමයි අපි ගත්තම අපිට එදිනදා ජීවිතයේ තේරීම් තියෙනවා. තේරෙනවද? නමුත් අපිට සමාජයක් වශයෙන්, රටක් වශයෙන් සිදු කරන ප්‍රධාන තේරීම් තුනක් තියෙනවා. තේරෙනවද? සමාජයක් වශයෙන්, එහෙම නැත්නම් රටක් වශයෙන් ආර්ථිකය තුල සිදු කරන ප්‍රධාන තේරීම් තුනක් තියෙනවා. ඒක එකක් තමයි කුමක් කොපමණ නිපද වේද? කුමක්
කොපමණ නිපද වේද? කෙසේ නිපද වේද? කා සඳහා නිපද වේද? මේක තමයි අපි තේරීම් තුන. කුමක් කොපමණ නිපද වේද? කෙසේ නිපද වේද? කා සඳහා නිපද වේද? මේ තමයි ප්‍රධාන තේරීම් තුන. ඔන්න ඔය ටික තමයි අපි තේරීමේ සංකල්පය තුලින් අදහස් කළේ. පිටුවංක 32 තේරීම. choice. බලමු මේක මොකද්ද කියන්නේ කියලා. මේක කියන්නේ මෙහෙමයි. කිසියම් දෙන ලද අවස්ථාවකදී මිනිස් වමනා සපුරා ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත බැවින් එම සම්පත් යොදා කවර වමනා ඉටු කරගන්නේ දැන තීරණය කිරීම තේරීමේ සංකල්පයෙන් අදහස් කෙරේ. මොකද්ද තේරීමේ සංකල්පයෙන් අදහස් කරන්නේ? සම්පත් හිඟකමත් එම හිඟ සම්පත් යොදාගෙන කවර වමනා ඉටු කරගන්නේද යන තීරණය කරන එකට අපි කියනවා තේරීම කියලා. තීරණය කිරීම අපි තේරීම ලෙස දකිනවා. ඊළඟට කතා කරන හිඟකම පිළිබඳ ප්‍රශ්නේ හමුවේ තේරීම් කිරීම නොවැළැක්විය හැකි කරුණකි. මේ සම්පත් හිඟකමත් එක්ක අපි තේරීම් කරන්න අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඊළඟට පුද්ගලයෙකුට වෙනම සමාජයකට පොදුවේ අදාළ වේ ආර්ථික විද්‍යාව තේරීමේ පිළිබඳ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ මෙම නිසා. අයන ආර්ථික විද්‍යාව මොන විද්‍යාවද? තේරීම පිළිබඳ විද්‍යාවක්. ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ මෙන්න මේ කරුණ නිසා. දැන් මොකක්ද එහෙනම් තේරීම කියලා කියන්නේ? තේරීම කියලා කියන්නේ සම්පත් හිඟකමක් තිබ්බා. ඒ හිඟකම නිසා සියලු වමනා ඉටු කරගන්න බෑ. ඒ තුලින් කොයි වමනාව ඉටු කරගන්නේද යන තීරණය කරන්න වෙනවා. සරලව කිව්වොත් මෙතන මේ දකින්න උදාහරණය තුල ඔයාලට හිතන්න පුළුවන් ඒ කතාව මේ බලන්න කවර වමනාව ඉන්දියාප්පද රොටේද පාන්ද බද්ද ඔකේ මොකක්ද අපි කන්නේ පාන් කියලා තීරණය කරනවා අන්න එතන තේරීම හරි එතකොට ඇයි එහෙම තේරීමකට ආවේ එකක් හිඟකම මේ ඔක්කොම කන්න විදිහක් නැහැ සල්ලි නැති වෙන්න පුළුවන් නැත්නම් ආදායම් නැති වෙන්න පුළුවන් අනිත් එක තමයි ඒ සම්පත් වලින් අපිට විවිධ ප්‍රයෝජන පුළුවන් අපිට ඕන නම් ඒක බත් පාන් රොටි ඉන්දියාප්ප ඕන එකකට භාවිතා කරන්න පුළුවන් මිලදී ගන්න. යම් හේකින් අපිට තේරීමක් නැහැ කියලා කියන්නේ එකම අවස්ථාවක් විතරක් තියෙනවා නම් තේරීමක් නැහැ. choice එකක් නැහැ. හරි. ඒතකොට ආර්ථික විද්‍යාව තේරීම් පිළිබඳ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ මෙම කරුණ නිසායි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හිඟකම නිසා තේරීම අනිවාර්යයෙන්ම ඇති වෙන නිසා තමයි ආර්ථික විද්‍යාව තේරීම් පිළිබඳ විද්‍යාවක් කියලා කියන්නේ. ඊළඟ බලන්න මේ සමාජයේ සම්පත්වල ඇති ප්‍රධාන ලක්ෂණය වන්නේ එම සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. ඒතර විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා තේරීමේ ප්‍රශ්නය වඩාත් ඉහළින් ඉස්මතු වෙලා පේනවා. තේරීමේ ප්‍රශ්නය වඩාත් ඉහළින් ඉස්මතු වෙලා පේනවා. හරි ඒක තමයි කියන්නේ. ඊළඟට තේරීමක් ඇතිවීමට බලපාන හේතු තේරීමක් ඇතිවීමට බලපාන හේතු දෙකයි. එක සම්පත් හිඟකම අනිත් එක එම හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහිත බව. ඒතර තේරීමක් ඇතිවීමට බලපාන කරුණු දෙකයි. එකක් සම්පත් හිඟකම අනිත් එක හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. ඊළඟ සෑම සමාජයක් විසින්ම සිදු කරන ප්‍රධාන තේරීම. එකක් කුමක් කොපමණ නිපදවිය යුතුද? දෙක කෙසේ නිපදවිය යුතුද? තුන කා සඳහා නිපදවිය යුතුද? මේ තමයි සෑම සමාජයක් විසින්ම සිදු කරන ප්‍රධාන තේරීම් තුන. කුමක් කොපමණ නිපද වේද? කෙසේ නිෂ්පාදනය කළ යුතුද? කා සඳහා නිෂ්පාදනය කළ යුතුද? කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද කියන එකේ තේරුම තමයි සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය. කෙසේ නිෂ්පාදනය කළ යුතුද? නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. කා සඳහා නිපද යුතුද? ආදායම් බෙදීම පිළිබඳ ප්‍රශ්නය. මෙතන සම්පත්. මෙතන ආදායම්. මතක තියාගන්න. සම්පත් බෙදා වෙන් කිරීම ප්‍රශ්නය කියන්නේ කුමක් කොපමණ නිපද යුතු කියන එක. ආදායම් බෙදීම පිළිබඳ ප්‍රශ්නය කියලා කියන්නේ කා සඳහා නිපද විය යුතුද කියන එක. පැහැදිලිද? හොඳයි. දැන් අපි යමු නිර්මාණශීලී රචනා ප්‍රශ්නයකට. නිර්මාණශීලී රචනා ප්‍රශ්නයකට. එකකින් කියනවා සම්පත්වල හිඟකම හා ඒවායේ විකල්ප භාවිත හැකියාවන් පවතී නම්
ආර්ථිකය තුළ ඒ සමග පැන නැගිය හැකි තත්ත්වයක් ලෙස සැලකිය හැක්කේ. සමනින් හිඟකමයි විකල්ප ප්‍රයෝජන පැවතීම තුළ ආර්ථිකය තුළ ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද? උත්තරේ ගන්න බලන්න. තේරීමේ පිළිබඳ ගැටලුවක් පැන නැගීම. past papers හිඟකමක් පවතිනට අවශ්‍යම තේරීමක් කළ යුත්තේ ඇයි? කොයි අවුරුද්දද අහලා තියෙන්නේ? 2003. හිඟකමක් පවතිනට අවශ්‍යම තේරීමක් කළ යුත්තේ ඇයි? අපි මේකට උත්තර ලියන්නේ කොහොමද? ඉස්සල්ලාම අපි සම්පත් හිඟකම කියන්නේ මොකක්ද කියලා කියනවා. ඊළඟ සම්පත් හිඟකම නිසා සියලුම උවමනාවන් ඉටු කරගන්න බෑ කියලාත් කියනවා. ඒ නිසා අපි එක උවමනාවකට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්න ඕනේ කියලාත් කියනවා. ඒ තියලා තීරීමක් ඇති වෙනවා කියලා අපි කියනවා. ඊළඟ තේරීම කියන එක ආර්ථික විද්‍යාව තුළ අනිවාර්ය තත්වයක් නිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් කියලාත් අපි කියනවා. ඊළඟට අපි මේ උත්තරය තුළ කියනවා මේ තේරීමේ ප්‍රශ්නේ වඩා ඉහළින් ඉස්මතු වුණේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා කියලා අපි කියනවා. හරි. එහෙනම් අපි පටන් ගමු මේ ටික කියන්න. පළමුව හිඟකම කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම කියමු. හරි. ලියා ගන්න හැම දරුවෙක්ම හිඟකම යනුවෙන් අදහස් වන්නේ හිඟකම යනුවෙන් අදහස් වන්නේ හිඟකම යනුවෙන් අදහස් වන්නේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීමයි. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීමයි. ඊළඟ ලියා ගන්න. සම්පත් හිඟකමත් එම හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමත් නිසා අවශ්‍යම තේරීමක් කිරීමට සිදුවෙයි. මන්ද සම්පත් හිඟකම නිසා සියලු උවමනාවන් වරහන් ඇතුලේ සියලුම විකල්ප ප්‍රයෝජන වරහන් ඇතුලේ සියලුම විකල්ප ප්‍රයෝජන සියලු උවමනාවන් වරහන් ඇතුලේ සියලුම විකල්ප ප්‍රයෝජන ඉටු කරගත නොහැකි බැවිනි. ඊළඟ අලුත් කරුණක් ලියා ගන්න. ආර්ථික විද්‍යාවේදී සම්පත් හිඟකම නිසා අවශ්‍යම තේරීමක් කිරීමට සිදුවන නිසා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් ලෙස සැලකේ. හරි. අවසාන පොයින්ට් එක සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා තේරීමේ ප්‍රශ්නය වඩාත් ඉහළින් ඉස්මතු වේ. හරි. දැන් ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ ප්‍රශ්නය 2012 ආපු ප්‍රශ්නය MCQ එක අහනවා. දැන් සම්පත් හිඟකමක් පවත්නා බැවින් මොකක්ද ඇති වෙන්නේ 2012 උසස් පෙළ 2012 උසස් පෙළ සම්පත් හිඟකමක් පවත්නා බැවින් මොකක්ද වෙන්නේ? සැලසුම් කරන්නේ වැරදි 1 2 විවිධ භාවිතයන් අතර වැරදි කිසියම් සමාජික පිරිසක් දිලින්දන් වශයෙන් ජීවත් විය යුතු වැරදි සෑම සමාජයක්ම පවත්නා සම්පත්වල විකල්ප භාවිත අතර තේරීම් කළ යුතු එක හරි. තොර උත්තරේ 4. ගන්න බහුවර්ණ ප්‍රශ්න පොත MCQ පොත ගන්න. 5 වෙනි ප්‍රශ්නේ කරන්න බලන්න. ප්‍රශ්න අංක 5. තේරීමේ ගැටලුව පැන නැගීම. රෝම ඉලක්කම් 3. හරි. ඊළඟට මම කියන්නම් 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න බලන්න. හරි. 8 කරන්න බලන්න. 8 වෙනි ප්‍රශ්නේ උත්තරේ 5. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. 7 වෙනි එකට උත්තරේ කීයද? 7.
ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ 4 උත්තරේ 3 8 උත්තරේ 5 කේන්ද්‍රීය ප්‍රශ්නේ හිඟකම 5 9 උත්තරේ 5 11ට උත්තරේ ගන්න 11ට MCQ වල 11 ඔව් 11ට උත්තරේ 4 හරි 11 වෙනි ප්‍රශ්නේ උත්තරේ 4 හරි ඊළඟට ඔයාලා කරන්න 15 ඔව් 15ට උත්තරේ 4 15ට උත්තරේ 4 18 වෙනි ප්‍රශ්නේ 18 ආර්ථික විද්‍යාවේ හදාරුන් ලබන්නේ ආර්ථික විද්‍යාව හදාරුන් ලබන්නේ සම්පත් හිඟකම සහ තේරීමයි 18 උත්තරේ 3 26 වෙනි ප්‍රශ්නෙට යන්න හිඟකම සහ දිලිදුකම අතර වෙනස පැහැදිලි කරන්න කියලා තියෙන 26 දැන් මේ ප්‍රශ්නෙට අපි කොහොමද උත්තර ලියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කොහොමද හිඟකම සහ දිලිදුකම අතර වෙනස දැන් අපි බලමු හිඟකම සහ දිලිදුකම අතර වෙනස පැහැදිලි කරන්නේ කොහොමද කියලා මම එක බෝඩ් එකක ඉස්සල්ලාම පැහැදිලි කරලා මෙතන නෝට් එක ලියවන්නම් හිඟකම සහ දිලිදුකම අතර වෙනස දැන් හිඟකම ගත්තම අනිත් එක දිලිදුකම හිඟකම තුල අදහස් කරන්නේ මේකේ තියෙනවා සීමිත සම්පත් මෙතන තියෙන අසීමිත උවමනා දැන් මේ හිඟකම තුල කියන්නේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි කියලා. සාපේක්ෂව සම්පත් සීමිතයි. ඒතොර හිඟකම තුල කියන්නේ මොකද්ද? අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි. අපි ඒකට කියනවා හිඟකම කියලා. දිලිදුකම කියන්නේ දිලිදුකම කියලා කියන්නේ අවම ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීමයි අවම ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීම අපි ඒකට කියනවා දිලිදුකම කියලා. හරි අවම ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීම කියන එකට අපි කියනවා දිලිදුකම කියලා. හරි එතකොට හිඟකම කියලා කියන්නේ මොකද්ද? හිඟකම කියලා කියන්නේ අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වීම. දිලිදුකම කියන අවම ජීවන තත්ත්වය භුක්ති නොවිදීම. දැන් ඊළඟ දේ අහගෙන ඉන්න. හිඟකම සෑම සමාජයකටම හා පුද්ගලයෙකුටම දක්නට ලැබෙනවා. දිලිදුකම එහෙම නෙවෙයි. ඇතම් සමාජවල හා පුද්ගලයන් සතුව දකින්න තියෙනවා. හැබැයි ඇතම් පුද්ගලයන්ට සහ සමාජවලට දිලිදුකම දකින්න ලැබෙන්නේ නැහැ. සරලව දැන් අපි යාචකයෙක් ගත්තාම ඔහුට දිලිදුකම තියෙනවනේ. ලෝකේ ධනවත් පුද්ගලයාට දිලිදුකම නැහෙනේ. හැබැයි හිඟකම ගත්තම යාචකයටත් තියෙනවා ලෝකේ ධනවත්ම පුද්ගලයාටත් තියෙනවා. හිඟකම හැම කෙනෙකුටම තියෙනවා පුද්ගලයෙකුට තියෙනවා සමාජයකට තියෙනවා. හැබැයි දිලිදුකම කියන එක ඇතම් පුද්ගලයන්ට හෝ සමාජවලට දක්නට ලැබෙන්නේ නැහැ. එක ඇතම් පුද්ගලයන්ට අනිත් පැත්තෙන් සමාජයන්ට තෙන්න සමාජයන්ට දකින්න හම්බෙන්නේ නැහැ. තෙන්න දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතන සෑම පුද්ගලයෙකුටම දකින්න ලැබෙනවා. ඊළඟ දේ තමයි මේක සාපේක්ෂ සංකල්පයක්. ඇයි සාපේක්ෂ සංකල්පයක් කියන්නේ? උවමනාවන් එක්ක සංසන්දනාත්මකව ඉගෙන ගන්න තත්ත්වයක්. දිලිදුකම කියලා කියන්නේ නිර්පේක්ෂ සංකල්පයක්. නිර්පේක්ෂ සංකල්පයක්. දිලිදුකම කියන්නේ නිර්පේක්ෂ සංකල්පයක්. හරි. ඔන්න ওই ටික තමයි මෙතන උත්තරේ වශයෙන් තියෙන්න ඕනේ. හරි දැන් අපි එහෙනම්
මේකට උත්තරේ ලියාගමු. ලකුණු 4ක් දීලා තමයි තියෙන අපි උත්තරේ ලියාගමු. පළවෙනි එක. ලියා ගන්න හිඟකම යනු ලියන්න පටන් ගන්න අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් නොමැති වීමයි. එහෙත් දිලුදුකම යනු අවම ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීමයි. අවම ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීමයි. හරි. ඔන්න දෙවෙනි පොයින්ට් එක හරි. පළවෙනි එක හරි. ඒකට ලකුණු දෙකක් දාගන්න. දෙවෙනි එක දිලුදුකම ඇතැම් සමාජයන්ට හා පුද්ගලයන්ට දැකිය හැකි වුවද දිලුදුකම ඇතැම් සමාජයන්ට හා පුද්ගලයන්ට දැකිය හැකි වුවද ඇතැම් සමාජයන්ට හා පුද්ගලයන්ට දැකිය නොහැක. ඇතැම් සමාජයන්ට හා පුද්ගලයන් තුළ දැකිය නොහැක. ඒත් හිඟකම සෑම සමාජයකම මෙන්ම පුද්ගලයන් තුළද දක්නට ලැබේ. ඊළඟ ලියා ගන්න හිඟකම සාපේක්ෂ සංකල්පයක් වන අතර දිලුදුකම නිර්පේක්ෂ සංකල්පයකි. හරි. ඔන්න ඔය ටික තමයි අපි හිඟකම සහ දිලුදුකම යන සංකල්ප අතර වෙනස තුල කතා කළේ. හරි. දැන් අපිට ඊළඟට තියෙනවා පාස් පේපර්ස් පොත. මේකේ ප්‍රශ්න ටිකක් කරන්න තියෙනවා පුතේ ඈ. රයිට්. ඊටමත් වැදගත් මතක තියාගන්න ප්‍රශ්න ටිකක් කරන්න තියෙනවා. අපි බලමු. මේකේ දැන් පළවෙනි 2020 ඉඳලම බලන්න 2020 තුන්වෙනි ප්‍රශ්නය. හිඟකම පිළිබඳ ප්‍රශ්නෙට මුහුණ දෙන යන ප්‍රකාශයෙන් කවරක් අදහස් වේද? එකෙන් අදහස් වන්නේ මොකක්ද? හරි. ඊළඟට හිඟකම යනුවෙන් කුමක් අදහස් වේද කියලා හතරවෙනි ප්‍රශ්නේ අහනවා. හරි. ඒක ලියන්න ඔයාලට මෙතන ඉඩ නැහැනේ. මෙතන උත්තරේ ලියන්න ඉඩ නැහැ. හරි. දැන් ඔයාලා කොලයක හරි ලියන්න මේකට උත්තරය. අනිවාර්යෙන් උත්තරේ ලියා ගන්න. හරි. දැන් මම මේ කියන උත්තරේ මේකේ ලියා ගන්න. හරි. මම මේ කියන උත්තරේ ලියා ගන්න ඈ. 4 කියලාද A level 2020 පේපරේ 4 වෙනි ප්‍රශ්නේ. මෙහෙම ලියන්නමයි පුතේ. ඔව්. හිඟකම යනුවෙන් අදහස් වන්නේ හිඟකම යනුවෙන් අදහස් වන්නේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වීමයි. සම්පත් සීමා සහිත වීමයි. එතකොට සම්පත් සීමිත වීමයි.
සම්පත් සීමිත වීමයි. හිඟකම එළියගන්නේ දෙවෙනි එකයි හිඟකම විශ්ව සාධාරණ සංකල්පයකි. විශ්ව සාධාරණ සංකල්පය ලෝකේ හැමතැනම තියෙන දෙයක්. විශ්ව සාධාරණ සංකල්පයකි. දෙක හිඟකම ඇතිවීම සඳහා බලපාන හේතු දෙකකි. හිඟකම ඇතිවීම සඳහා බලපාන හේතු දෙකකි. එක මිනිස් උවමනා අසීමිත වීම. එක මිනිස් උවමනා අසීමිත වීම. දෙක සම්පත් සීමිත වීම. සම්පත් සීමිත වීම. හරි තව මේකට ඕන ලියන්න පුළුවන් අපිට කරුණු කාරණා. හරි ඒකට එකතු කරන්න මෙහෙම. හිඟකම තව ඕනනම් අපිට මේකට පොඩි දේවල් ටිකක් එකතු කරන්න පුළුවන්. ওই ටික තමයි ලියන්න ඕන ටික. තව එකතු කරන්න පුළුවන්. හිඟකම සාපේක්ෂ සංකල්පයකි. හිඟකම සාපේක්ෂ සංකල්පයකි. හිඟකම හා දිලුදුකම යනු සංකල්ප දෙකකි. හිඟකම හා දිලුදුකම යනු සංකල්ප දෙකකි. හරි 4 මෙන්න මේක 2019 උසස් පෙළ. හිඟකමක් හේතු කොටගෙන අවශ්‍යම කැපකිරීමක් ඇති වෙන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා තියෙනවා. හිඟකමක් හේතු කොටගෙන අවශ්‍යම කැපකිරීමක් හටගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න 2019 උසස් පෙළ මෙතන මේ තියෙන්නේ. හරි අපි දැන් ඒකට උත්තර ලියමු. 2019 උසස් පෙළ හිඟකමක් ඇති වෙන කියන්නේ හිඟකමක් හේතු කොටගෙන කැපකිරීමක් හටගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියන මේකට උත්තරය අපි ලියමු. දැන් උත්තරේ ලියපුව මොකද කරන්න ඕනේ? මෙතන අලව ගන්න ඕනේ. ලියා ගන්න හිඟකම ආර්ථිකයේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන අතර හිඟකම ආර්ථිකයේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන අතර එය පැන නගනුයේ අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා අසීමිත මිනිස් උවමනා සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවන බැවිනි. මෙම සීමිත සම්පත් සඳහා විකල්ප භාවිතයන්ද පවතී. මෙම සීමිත සම්පත් සඳහා විකල්ප භාවිතයන්ද පවතී. හිඟකමක් පවතින විට පුද්ගලයන්ට මෙන්ම සමාජයටද තමන්ට අවශ්‍ය කරන සියලු දෑ මුළුමනින්ම සපුරා ගැනීමට හැකියාවක් නැත. හිඟකම පිළිබඳ ප්‍රශ්නය නිසා සීමිත සම්පත් කාර්යක්ෂමව බෙදා වෙන් කර ගැනීම සඳහා තීරණ ගැනීමට සිදුවේ. එම තීරණ වූ කලී විකල්ප අතරින් තේරීම් කිරීම පිළිබඳවය. තේරීම් කිරීම පිළිබඳවය
එම තීරණය වූ කලී විකල්ප අතරින් තේරීම් කිරීම පිළිබඳවය. ඉරලා ලියන්න. තුන්වෙනි පොයින්ට් එක පුද්ගලයන් හෝ සමාජය ආයෙත් කියන්නලු. මොකද්ද කියන්නේ සම්පත් කාර්යක්ෂම බෙදා වෙන් කිරීම සඳහා තීරණ ගැනීමට සිදුවේ. එම තීරණ වූ කලී විකල්ප අතරින් තේරීම් කිරීම පිළිබඳවය. විකල්ප අතරින් තේරීම් කිරීම පිළිබඳවය. හරි. දැන් ආයි තුන්වෙනි පොයින්ට් එක ලියා ගන්න. තුන්වෙනි එක පුද්ගලයන් හෝ සමාජය මෙලෙස තේරීම් කරන විට ඔවුන් කරනුයේ පුද්ගලයන් හෝ සමාජය මෙලෙස තේරීම් කරන විට ඔවුන් කරනුයේ පවත්නා විකල්ප අතරින් තේරීම් කිරීමය. පවත්නා විකල්ප අතරින් තේරීම් කිරීමය. ඊළඟ ලියන්න. කවරක් තෝරාගනු ලැබුවද ඔවුනට ඒ වෙනුවට තව එකක් නැත්නම් තව එකක් කියලා ලියන්න. ඒ වෙනුවට තව එකක්. තව එකක් කියන එක ඒ වෙනුවට තව එකක්. නැත්නම් වෙනත් එකක්. තෝරා ගැනීමට හැකියාවක් තිබිනි. කවරක් තෝරාගනු ලැබුවද ඔවුන්ට ඒ වෙනුවට තව එකක් තෝරා ගැනීමට හැකියාව තිබිනි. එබැවින් එම සෑම තේරීමකදීම සිදුවනුයේ එකක් තෝරා ගන්නා විට තව එකක් අත්හර දැමීමය. මේ අනුව තේරීම අවශ්‍යයෙන්ම කැපකිරීමක් ලෙස පෙන්වා දිය හැක. ඒ කියන්නේ එකක් තෝරගද්දි තව එකක් අත්හරින්න වෙනවා. හරි? මොන තේරීම අවශ්‍යම කැපකිරීමක් ලෙස පෙන්වා දිය හැක. විකල්ප අතරින් තේරීම් කරන විටකදී කැපකිරීමක් හට ගැනීම නොවැළැක්විය හැකිය. කැපකිරීමක් හට ගැනීම නොවැළැක්විය හැකිය. අන්න පුතා මතක තියාගන්න. ඔය නෝට් එක තුල කැපකිරීම කියලා එකනේ අපි කතා කරේ. එතකොට අපි දැන් හිඟකම කතා කරා. හිඟකමක් හේතු කොටගෙන කැපකිරීමක් ඇති වෙන්නේ ඇයි? එතකොට හිඟකම ඊළඟට තේරීම ඊළඟට තමයි කැපකිරීම එන්නේ. ඔය නෝට් එක ඇතුළේ බලන්න. හිඟකම තියෙනවා පළවෙනි පොයින්ට් එකේ, දෙවෙනි පොයින්ට් එකේ තේරීම තියෙනවා, තුන්වෙනි පොයින්ට් එකේ කැපකිරීම ගැන තියෙනවා. මෙන්න මේ කැපකිරීම තමයි අපි කතා කරන්නේ ආවස්තික පිරිවැය කියලා. ඔන්න දැන් අපි ආවස්තික පිරිවැයට තල්ලු කරගත්තා. දැන් අපි ඊළඟ කොටස ආවස්තික පිරිවැය. කොහොමද එතනට ආවේ අපි? අපිට දැන් තේරෙනවා හිඟකම නිසා තේරීමක් ඇති වෙනවනේ. තේරීමක් නිසා කැපකිරීමක් ඇති වෙනවා. ඔය අවසානයේට ලිව තුන්වෙනි පොයින්ට් එක තියෙන්නේ. ඔන්න ඕක තමයි අපි ටියුට් එකේ ඊළඟට ඉගෙන ගන්න ආවස්තික පිරිවැය. දැන් ওই 2019 මම ප්‍රශ්නෙට උත්තර 2019 ප්‍රශ්නෙට උත්තර ලියන්න කිව්වේ. අපි ඉගෙන ගත්ත තන් තමයි උතන 90ක් තියෙන්නේ.
10ක් තියෙනවා අපි ඔන්න දැන් ඊළඟ ස්ටාර්ට් කරන එක.